ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අදත් බිස්කොම් YouTube channel එකට. ඔයාලා මගේ channel එකට අලුත් නම් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් මගේ channel එකෙන් මම මොනවද කරන්න කියලා. මම O level commerce විෂයට සම්බන්ධව පෙළ පොතේ පාඩම් ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඒ වගේම past papers, model papers ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. තවත් ව්‍යාපාර අධ්‍යයනය විෂය හා සම්බන්ධ විවිධ කරුණු ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලත් O level commerce විෂයට ඉදිරියේදී මුණ දෙන්න ඉන්න කෙනෙක් නම් ඒ වගේම මේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට යම්කිසි ඇල්මක් දක්වන කෙනෙක් නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාවටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. අද පාඩම බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. හරි, අද අපේ පාඩම බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය. ඒ කියන්නේ 10 ශ්‍රේණියේ කොමර්ස් පොතේ 9 වෙනි පාඩම. මේක කොටස් දෙකකට අපි කඩනවා බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය කියලා පාර්ට් දෙකක්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ බැංකු ගිණුම කියන පාර්ට් එක ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් බැංකු ගිණුමක් කියන්නේ මොකක්ද? එතකොට බැංකු ගිණුමේ සිදුවන විවිධාකාරයේ ගනුදෙනු මොනවද? අපි බැංකු ගිණුමක ගනුදෙනු වුණොත් අපි ඒ ගනුදෙනු සටහන් කරන්නේ කොහොමද? මේ වගේ බැංකු ගිණුම ආශ්‍රිත ඔයාලට තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. කෙටියෙන් පැහැදිලි කරනවා නම් බැංකු ගිණුමක අපි විවිධාකාරයේ ගනුදෙනු සටහන් කරනවා. ඉතින් එකක් තමයි මේ බැංකු ගිණුමක මුදල් තැන්පතු සටහන් කිරීම. ඒ කියන්නේ අපි ගාව තියෙන මුදල් අපි බැංකුවේ සටහන් කරන්න පුළුවන්. ඒක. ඊට පස්සේ බැංකු ගිණුමක චෙක්පත් තැන්පතු කිරීම. අපිට ලැබෙන චෙක්පත් අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරන්න පුළුවන්. ඊළඟ එක ගෙවීම් සඳහා චෙක්පත් නිකුත් කිරීම. ඒ කියන්නේ අපි අපේ බැංකුවෙන් වියදම් කරනවා. ඒ කියන්නේ අපි වෙනදා කලේ මුදල් පොතෙන් අපි ගාව තියෙන මුදල් වලින් අපි වියදම් සිදු කළා. වියදම් ණය හිමියන්ට ගෙවීම වගේ දේවල්. දැන් අපි මේ බැංකුවේ චෙක්පත් වලින් තමයි ගෙවීම කරන්නේ. ඒකට අදාළ දේවල් ඊට පස්සේ මේ චෙක්පත් අගරු වීම කියන සංකල්පය, ඊට පස්සේ බැංකු අයිරාව කියන සංකල්පය අපි මේ වීඩියෝ එකෙන් මේවා ගැන සාකච්ඡා කරමු. අපි යමු වීඩියෝ එකට. බැංකු ගිණුම. ඔයාලා මාත් එක්ක කලින් ඉඳන්ම ඉන්න කෙනෙක් නම් ඔයා දන්නවා මම පාඩම සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක කොහොමද කියලා. ඉතින් මම මේ තියරි කාරණා ඔක්කොම ඔයාලත් එක්ක එකින් එක සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රශ්න එක්ක ඔයාලත් එක්ක මේ තියරි කාරණා සාකච්ඡා කරන එක. ඉතින් මේ පාඩමේ තියෙන අභ්‍යාසයක් මගින් මේ සියලුම තියරි කාරණා ඔයාලට කියලා දෙන එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් ඊට කලින් මේ බැංකු ගිණුම පිළිබඳව කිසිම දැනුමක් නැති කෙනෙක් ඉන්න පුළුවන්. මුකුත්ම දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම සරලව මේවා ටික ඔයාලත් එක්ක සාරාංශ වශයෙන් කතා කරගෙන යන්න. මොකක්ද මේ බැංකු ගිණුමක් කියන්නේ? අපි දන්නවා බැංකු ගිණුමක් කියන්නේ අපේ ව්‍යාපාරය බැංකුවක ජංගම ගිණුමක් ආරම්භ කරලා ඒ හරහා ගනුදෙනු සිදු කිරීමක්. ඉතින් අද වෙද්දී තාක්ෂණීය දිනුවත් එක්ක මේ සියලුම ව්‍යාපාරිකයින් බැංකු ගිණුමකින් ගනුදෙනු කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. මොකද ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයට ඔයා කඩයක් කරනවා කියලා හිතන්නකෝ. ඔයාට උදේ පටන් ගත්ත ගමන් හවස් වෙනකම්ම ඔයාගේ කඩේ ඇරලා තියෙනකම්ම ඔයාට සල්ලි හම්බ වෙනවා. ඉතින් ඒ හැම මුදලක්ම තියෙන්නේ ඔයාගේ ලාච්චුවේ හෝ ඔයා දාගන්න තැනක. ඉතින් මේක ආරක්ෂාකාරී නැහැ. ඔයාලටම තේරෙනවා භෞතිකව ඔයා ගාව මුදල් තියෙන එක ආරක්ෂාකාරී නැහැ. ඕන වෙලාවක හොරෙක්ට ගන්න පුළුවන්, මොකක් හරි සතුරු වදුරක් වෙන්න පුළුවන්, ගිනි ගන්න පුළුවන්. ඒ වගේ ඕන දෙයකට ලක් වෙන්න පුළුවන් භෞතිකව ඔයා ගාව මුදල් තියෙද්දි. ඉතින් මෙතනදී මෙහෙම නෑ. බැංකු ගිණුමක් කියන්නේ අපි ගාව තියෙන මුදල් අපි තැන්පත් කරනවා බැංකුවේ. එතකොට අපේ මුදල් වල වගකීම දරන්නේ බැංකුව. බැංකුව ගාව තමයි සල්ලි ටික තියෙන්නේ. අයිති අපේ වුණාට බැංකුව කරන්නේ එයාලා අපෙන් සල්ලි අරගෙන එයාලා ඒක ආරක්ෂා කරනවා. අයිතිය අපේ ඒ වුණාට සල්ලි ටික තියෙන්නේ බැංකුවේ. ඉතින් ඒක හොඳ ආරක්ෂාකාරී විදිහක් වර්තමානයේ වන විට මේ ව්‍යාපාරිකයන්ට. හරි, මම කලින් කිව්වා බැංකුවක විවිධාකාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. ඒව තමයි බැංකුවක මුදල් තැන්පත් කිරීම, බැංකුවක චෙක්පත් තැන්පත් කිරීම, බැංකුවකින් චෙක්පත් ගෙවීම, ඒ වගේම අගරු වීමේ සංකල්පය සහ බැංකු අයිරාව කියන සංකල්පය. අපි මුලින් බලමු බැංකුවේ මුදල් තැන්පත් කිරීම. ඉතින් මම මේවා ඔයාලත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. මම ඔයාලගේ එක්සෑම් එක ફોකස් කරලා තමයි ඔයාලට උගන්වන්නේ. ඉතින් වැදගත්ම දේවල් ටික මම ටක් ගාලා සාරාංශ වශයෙන් කරගෙන යන්නම්. ඔයාලා මේ හැම දෙයක්ම අනිවාර්යෙන්ම කියවන්න. මම අවසානයේ තියෙන අභ්‍යාසය මගින් ඔයාලට මේ තියරි කාරණා ටික හොඳ පැහැදිලි කිරීමක් ලබා දෙන්න. ඉතින් බලන්න බැංකුවේ මුදල් තැන්පත් කිරීම. සරලව කියනවා නම් මෙතනින් කියන්නේ අපි ගාව තියෙන මුදල් අපි ගිහිල්ලා බැංකුවේ තැන්පත් කිරීම කියන එක. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ ඔයා කරනවා කඩයක්. මම කලින් උදාහරණෙම ගන්නම්.
එතකොට ඔයාගේ ව්‍යාපාරයට ඔයා උදේ කඩේ ඕපන් කරපු තැන ඉඳන් අවසාන වෙනකම් ඔයාට සල්ලි ලැබෙනවා. ඉතින් එතකොට කඩේ අයිතිකාරයා ඒ සල්ලි ටික එකතු කරලා ගණන් කරලා ගිහිල්ලා බැංකුවේ දානවා. තේරෙනවනේ? එතකොට අපි ගාව තියෙන මුදල් අපි මේ බැංකුවේ දාන්න යන්නේ. ඒක තමයි මෙතන මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ. ඉතින් එහෙම වුණාම අපි කොහොමද මේවා ගිණුම්ගත කරන්නේ? මේ මුදල් පොතේ සහ බැංකු ගිණුම කියන එකේ ලොකු වෙනස්කමක් නැහැ. බැංකු ගිණුම කියන්නේ එක්තරා ආකාරයක මුදල් පොතක් තමයි. දෙකේම වෙන්නේ එකම විදිහට තමයි මේ ගනුදෙනු සටහන් වෙන්නේ බැංකු පොත සහ මුදල් පොත කියන එක. ඉතින් එතකොට අපි කලින් සාකච්ඡා කළා මුදල් පොතේ අපි ගනුදෙනු කොහොමද සටහන් කරන්නේ කියලා ද්විත්ව සටහන් රීතියට අනුව. ඒ වගේම තමයි බැංකු පොතෙත් අපි සටහන් කරන්නේ ද්විත්ව සටහන් රීතියට අනුකූලව. මුදල් කියන්නේත් වත්කමක්. ඒ වගේම තමයි බැංකුවේ තියෙන මුදල් කියන්නේත් වත්කමක්. ඒ වගේමයි ඉතින් අපි සටහන් කරන්නේ. ඉතින් ද්විත්ව සටහන් රීතියට අනුකූලව අපි ගාව තියෙන මුදල් බැංකු ගිණුමේ තැන්පත් කරද්දී අපි ගාව තියෙන මුදල් අඩු වෙනවා. ඒ වගේම ඒ මුදල් ටිකම බැංකු ගිණුමේ අපි තැන්පත් කරනවා. එතකොට මුදල් කියන්නේ වත්කමක්. ඒක නිසා අපි ගාව තියෙන මුදල් අඩු වෙනවනේ. එතකොට වත්කමක් අඩු වෙනවා. වත්කම් අඩු වුණා කියන්නේ බැර. ඊට පස්සේ ඒ සල්ලි ටික ගිහින් දාන්නේ අපි ගාව තියෙන අපේම බැංකු පොතකට. ඉතින් අපි ගාව තියෙන වත්කමක් අඩු වෙලා තවත් වත්කමක් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඉතින් බැංකු ගිණුම හර වෙනවා. බැංකු කියන්නේත් වත්කමක්. ඒ වත්කම වැඩි වුණාම බැංකු ගිණුම හර වෙනවා. ඇත්තටම මේවා මේ බේස් එකේ ඉඳන් තමයි එන්නේ. ඔයාලට මතක ඇති ද්විත්ව සටහන් රීතිය කියන පාඩම මම සාකච්ඡා කළා ඔයාලත් එක්ක. ඉතින් එතන තියෙන දැනුමෙන් තමයි මේ ඉස්සරහට දිගටම යන්නේ. වත්කමක් වියදමක් වැඩි වුණොත් හර අඩු වුණොත් බැර. ඒ වගේම තමයි හිමිකමක් ආදායමක් වගකීමක් වැඩි වුණොත් බැර අඩු වුණොත් හර. ඉතින් මේ තියරිය ඔයාලා හැමතිස්සෙම මතක තියාගන්න. ඒවා ආශ්‍රයෙන් තමයි ඉස්සරහට ගණන් හදද්දී අනිවාර්යෙන්ම ඔයාලට ඒවා භාවිතා කරන්න වෙනවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. මොකද මේ පාඩමට පදනම සපයන්නේ ඒ පාඩම. 2. ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම. අපි කලින් සාකච්ඡා කළේ ව්‍යාපාරයට ලැබෙන මුදල් බැංකුවේ තැන්පත් කිරීම. දැන් සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීම. ඉතින් අපි මුදල් පොත කියන පාඩම සාකච්ඡා කරද්දී කතා කළා ව්‍යාපාරයට චෙක්පතක් ලැබුණොත් අපි මුලින්ම මුදල් පොතට හර කරනවා කියලා. ඉතින් දැන් ඔයාලා හිතන්න දැන් මුදල් පොතට හර කරලා තියෙන්නේ අපි ඒක දැන් බැංකුවට තැන්පත් කරන්නයි යන්නේ. අපිට චෙක්පතක් ලැබෙද්දී අපි ගද්දී ඒක මුදල් පොතට හර කරලා දුන්න කෙනා කවුරුණත් එයාව බැර කරනවා. චෙක්පතක් අපිට ලැබෙද්දී අපි අපේ මුදල් පොත හර කරලා විකුණුම් හෝ ණය ගැතියා හෝ බැර කළා. දැන් අපි ගාව චෙක්පත තියෙනවා. දැන් මේ චෙක්පත අරගෙන ඔයා ගිහිල්ලා බැංකුවේ දාන්නයි යන්නේ. අන්න එතන තමයි දැන් සටහන් කරන්න යන්නේ. බලන්න අපි ගාව එතකොට අපි ගාව මුදල් පොතේනේ චෙක් එක තියෙන්නේ. ඒක නිසා මුදල් පොත බැර කරනවා. එතකොට ඒක එතනින් අයින් වෙනවා. ඊට පස්සේ බැංකු ගිණුමට ගිහිල්ලා දානවා. බැංකු ගිණුම හර වෙනවා. බලන්න මේ සටහන් දෙකේ වෙනසක් තියෙනවද කියලා. බැංකු ගිණුම හර මුදල් පොත බැර. මේකෙත් බැංකු ගිණුම හර මුදල් පොත බැර. වෙනසක් තියෙනවද? පේන්නේ වෙනසක් නෑ. ඒ වුණාට වෙනසක් තියෙනවා. මොකද්ද? මෙතන අපි සටහන් කරන්නේ චෙක් පතක්. අපිට ලැබුණු චෙක් පතක් අපි බැංකු ගිණුමට දාන්නේ. මෙතන අපිට ලැබුණු මුදල් තමයි අපි බැංකු ගිණුමට දාන්නේ. හරි. ඒ අපි කතා කළේ අපිට චෙක් පතක් ලැබුණොත් අපි ගාව එක ටිකක් කල් තියන් ඉඳලා වගේ තමයි අපි ඒ බැංකුවට දාන්නේ. ගොඩක් අය එහෙම කරනවා. අපිට චෙක් පතක් ලැබුණොත් අපි ඒක දින කිහිපයක් හෝ සතියක් හෝ ටික කාලයක් තියන් ඉඳලා බැංකුවට දාන්නත් පුළුවන්. ඒ වගේම තව අය ව්‍යාපාරයට චෙක් පතක් ලැබුණු ගමන් ඒක බැංකුවට දානවා. ඉතින් ඔයා හිතන්න ඔයාගේ ව්‍යාපාරයට චෙක් පතක් ලැබෙනවා. ඔයා ඒක ඒ වෙලෙම බැංකුගත කරනවා. ඉතින් එතකොට එහෙම බැංකුගත කරනවා නම් ඔයා මුදල් පොතට හර කර ඉන්න ඕනේද? එහෙම ඕනේ නැහැ. එහෙම ඔයාලගේ චෙක් පතක් ඔයාලට ලැබුණොත් ඔයා මුදල් පොතට හර කරන්න ඕනේ නැහැ. කෙලින්ම බැංකු ගිණුමට හර කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන කරලා තියෙන්නේ බලන්න. විකුණුම් වලින් ලැබුණු 10000ක චෙක්පත එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කළා. එතකොට බැංකු හර කරන්න පුළුවන්. මේ 10000ක චෙක්පත කියන්නේ අපිට වත්කමක්නේ. ඉතින් බැංකු ගිණුම හර කරන්න පුළුවන් 10000ක්. ඒ වගේම මොකෙන්ද මෙතන ලැබිලා තියෙන්නේ විකුණුම් වලින්. විකුණුම් බැර කරන්න පුළුවන් 10000ක්. ණය ගැතියෙන්ගෙන් ලැබුණොත් එහෙම ණය ගැතිය බැර කරනවා 10000ක්. ඒ වගේ හොඳට බලන්න මෙතන කලේ අපි කලින් අපිට ලැබිලා තිබ්බ චෙක් එකක් ගිහිල්ලා බැංකුවේ දාන එක. මේක එවෙලෙම ලැබුණු චෙක් පතක් එවෙලෙම බැංකුවට දාපු එක කලේ.
මෙතන තියෙනවා චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාවක පිටපතක් පහත දැක්වේ ය නිරීක්ෂණය කරන්න කියලා. මේවා හොඳට කියව ගන්න. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ අම්මා හෝ තාත්තා හෝ ගුරුවරයෙක් හෝ යාළුවෙක් හෝ බැංකුවත් එක්ක ගනුදෙනු කරනවා නම් මේ චෙක්පත් තැන්පත් කිරීමේ පත්‍රිකාවක් පුළුවන් නම් හොයාගන්න. හොයාගෙන හොඳට නිරීක්ෂණය කරන්න මොනවද මේකේ තියෙන දේවල් කියලා. 3. චෙක්පත් නිකුත් කිරීම. මම මේ ඔයාලත් එක්ක කෙටියෙන් සාකච්ඡා කරගෙන යන්නේ මොකද මගේ අරමුණ මේ තියරි කාරණාව පැහැදිලි කරන එක නෙමෙයි. ගානක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන ගමන් ඔයාලගේ තියෙන තියරි කාරණාවල ගැටලු निराකරණය කරන එක. ඉතින් මම පුළුවන් තරම් කෙටියෙන් තමයි මේවා ටික සාකච්ඡා කරන්නේ. හොඳට අහගන්න. හරි. චෙක්පත් නිකුත් කිරීම. මොකද්ද මේ චෙක්පත් නිකුත් කිරීම කියන්නේ? මේකත් සාමාන්‍යයෙන් මුදල් පොතෙන් අපි ගෙවීම් කරනවා වගේ තමයි. මොකක් හරි වියදමක් තියෙනවා නම් ණය හිමියෙක්ට ගෙවීමක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? කලින් අපේ මුදල් පොතෙන් අපි ගෙවීම් කළා. එතකොට මුදල් පොත බැර විදිහට අපි දැක්කුවා. එතකොට මෙතන චෙක්පත් නිකුත් කරනවා කියන්නේ අපි අපේ වියදම් වලට ණය හිමියන්ට ගෙවීම මේ වගේ මොකක් හරි දෙයකට ගෙවද්දී බැංකුවේ තියෙන මුදලින් තමයි ගෙවන්නේ. එතකොට බැංකුවේ තියෙන මුදල් තමයි අඩු වෙන්නේ. ඉතින් මෙතනත් චෙක්පතකින් නිකුත් කිරීමේදී මුදල් පොතක වගේම තමයි මේ තියෙන සටහන බැංකු ගිණුම බැර වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන අපේ බැංකුවේ තියෙන මුදල් වලින් අඩු වෙනවා. ඒ වගේම වියදම් ගිණුම හෝ අදාළ ගෙවීමට අදාළ ගිණුම හර වෙනවා. කලිනුත් මුදල් පොතෙනුත් කලේ මුදල් ගිණුම බැර වෙලා ඒ අදාළ වියදම් ගිණුම හෝ ගෙවීමට අදාළ ගිණුම හර කරපු එක. ඉතින් මෙතනත් බැංකු ගිණුම බැර වෙලා වියදම් ගිණුම හෝ අදාළ ගිණුම හර වෙනවා. මෙතන පොඩි විශේෂ දෙයක් තියෙනවා මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕන දෙයක්. ඒක තමයි මෙන්න මේක. මේ තියෙන චෙක් පතක පිටපතක්. සාමාන්‍යයෙන් බැංකුවකින් ගිණුම් හිමියෙක්ට දෙන්නේ චෙක් පොතක්. චෙක් පොතක් චෙක් එකක් නෙමෙයි චෙක් පොතක් දෙන්නේ. ඉතින් ඒක දිග පොතක්. එක එක පිටු ගණන් වලින් ඔයාලට ගන්න පුළුවන් බැංකුවෙන්. එතකොට චෙක් පොත දිග වුණාට ඔයාලා දැකලා ඇති චෙක් පත ඒ කියන්නේ මේ අපේ ගනුදෙනු කරන මුදල් වෙනුවට ගනුදෙනු කරන චෙක් පත පොඩි. ඒක තමයි මේ මෙතනින් වෙන් වෙන්නේ. මේක තමයි චෙක් පත වෙන්නේ. එතකොට මොකක්ද මේ කෑල්ල? දැන් චෙක් පොත මේ තරමට දිගයි නම් චෙක් පත මෙච්චරයි නම් මොකක්ද මේ ඉතුරු කෑල්ල? මේ ඉතුරු කෑල්ලට කියන්නේ පිළිපත කියලා. ෆොයිල් කියලා කියනවා අපි ඉංග්‍රීසි වලින්. එතකොට මොකක්ද මේ පිළිපතේ කාර්යය? පිළිපතේ කාර්යය තමයි අපි දැන් චෙක් එකක් නිකුත් කළාම මෙතන තියෙනවා ඩේට් එක ගෙව්වේ කාටද? මොන හේතුවක් නිසාද අපි මේ ගාණ ගෙව්වේ? ඊට පස්සේ ගෙවපු amount එක කීයද? ඊට පස්සේ මේ චෙක් පතේ අංකය කීයද වගේ වැදගත් කාරණා ටිකක් මෙතන ලියලා තියෙනවා. එතකොට දැන් මං කියවනේ මේක චෙක් පොතක් කියලා. අපි චෙක් කඩලා එක එක ගනුදෙනු කාර්යයන්ට දෙනවා. එතකොට අපිට හොයන්න ඕනුනොත් මේ චෙක් අංකය අපි කාටද ගෙව්වේ මොකටද ගෙව්වේ කියලා. ව්‍යාපාරයක ගනුදෙනු විශාල ප්‍රමාණයක් වෙනවා. ඉතින් එතකොට අපිට හොයාගන්න බෑ මේ චෙක් එක කාටද දුන්නේ මොකක්ද ගාණ ඒ වගේ දේවල් අපිට එකපාරට හොයාගන්න බෑ. ඉතින් ඒ දේවල් හොයාගන්න තියෙන හොඳම සාක්ෂියක් තමයි මේ පිළිපත කියලා කියන්නේ. එතකොට චෙක් පතේ අංකේ බැලුවොත් අපි මේ පිළිපතට ගිහිල්ලා චෙක් පතේ අංකය හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන් ගාණ කීයද කාටද ගෙව්වේ මොකක් නිසාද ගෙව්වේ ඩේට් එක කවද්ද ඒ වගේ ගොඩක් දේවල් අපිට හොයාගන්න පුළුවන්. මේක හොඳ සාක්ෂියක්. ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න ඕන තවත් වැදගත් කාරණාවක් තමයි මෙන්න මේ තීරුව. මෙන්න මේ තීරුව. මොකක්ද මේ තියෙනවා ඇත්තේ? මේ බැංකුව විසින් චෙක් පොත් මුද්‍රණය කරද්දී ඒ බැංකුව භාවිතා කරන යම්කිසි කෝඩ් එකක් සංකේතයක් වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතනින් ඇඟවෙන දෙයක් තියෙනවා. ඒ තමයි හොඳට බලන්න මේ මුලින් තියෙන්නේ මොකක්ද? 210යි 200. මෙන්න මේක 210යි 200. බලන්න හොඳට මේකත් එක්ක පැරලල් යනවා නේද? මේකත් 210යි 200, මේකත් 210යි 200. ඒ කියන්නේ මොකක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ චෙක් පතේ අංකය කියන්නේ මේ 210යි 200 කියන්නේ චෙක් පතේ අංකය. එතකොට ඊළඟට තියෙනවා බලන්න 7010යි ඊට පස්සේ මේ පොඩි ඉරි කෑලි දෙකක් වගේ තියලා 0.60. 7010 කියන්නේ මොකක් වෙන්න ඇද්ද? මේ 7010 කියන්නේ බැංකුවේ අංකය. අපි කියනවා බැංක් කෝඩ් එක කියලා. 7010 කියන්නේ මෙතන එතකොට මේ BOC ලංකා බැංකුවේ කෝඩ් එක තමයි 7010 කියන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ මුළු ලංකාවෙම ලංකා බැංකුවේ කෝඩ් එක 7010. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට තව කමර්ෂල් බැංක් එකේ 7056 මට මතක විදිහට පීපල්ස් බැංක් එකේ 7135 ඒ වගේ එක එක බැංකු වලට එක එක කෝඩ් තියෙනවා. එතකොට මේ 0.60 කියන්නේ මොකක්ද? 0.60 කියන්නේ සාමාන්‍යයෙන් බ්‍රාන්ච් කෝඩ් එක. එතකොට දැන් මේ 7010 කියන්නේ BOC එකේ කෝඩ් එක.
0.60 කියන්නේ BOC බැංකුවේ මේ චෙක් පොත අදාළ බ්‍රාන්ච් එකේ කෝඩ් එක. මේ තියෙන්නේ 5 වෙනි නගර ශාඛාව. 5th city branch. අන්න ඒ ශාඛාවේ කෝඩ් එක තමයි 60 කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් කුරුණෑගලට වෙනම කෝඩ් එකක්. කොළඹට වෙනම කෝඩ් එකක්. ඒ වගේ එක එක පැතිවල තියෙන බ්‍රාන්චස් වලට තියෙන කෝඩ් එක වෙනස් වෙනවා. ඒ වුණාට බැංකුවේ අංක එකයි. බැංක් එකේ කෝඩ් එක එකයි. එතකොට මේ මොකක්ද? 232යි 39යි 80. මේ කියන්නේ මේ account එක IT කෙනාගේ account number එක. ගිණුමේ අංකය. ඉතින් මේක ගොඩක් වැදගත් එකක්. මේක O level වල MCQ වලත් අහනවා. ඒ වගේම A level වලත් BS එහෙම නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයට අදාළව ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ කොටස. 4 චෙක්පත් අගරු වීම. මම කෙටියෙන් පැහැදිලි කරන්න මොකක්ද මේ චෙක්පත් අගරු වීම කියන්නේ? චෙක්පත් අගරු වීම කියන්නේ අපි චෙක්පතක් බැංකුවට ඉදිරිපත් කළොත් බැංකුව ඒක බාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තමයි මේ චෙක්පත් අගරු වීම කියන්නේ. කියන්නේ අපි බැංක් එකට චෙක්පතක් දුන්නොත් බැංකුව විසින් ඒක බාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඇයි මේ ප්‍රතික්ෂේප කරන්නේ? ඇයි චෙක් එක ගන්න බැරි? මේකට හේතු කීපයක්ම තියෙනවා. හේතු ගොඩක් තියෙනවා ඇත්තටම. මෙතන කෙටියෙන් පැහැදිලි කළාට මේ චෙක්පත් අවිධිමත්ම ලියා තැබීම කියන එකට ගොඩක් කාරණා එනවා. හිතන්න මේ 2021 අවුරුද්දනේ. ඔයා චෙක්පතේ මේ තියෙන චෙක් එක මම ගන්නම්කෝ. මෙතන දානවා දැන් මේ 2021 නේ 2022. එතකොට ඒක ඉස්සරහට දාපු ඩේට් එකක්. ඒ ඩේට් එක එතකොට වැරදි. එතකොට ඒවට කියනවා අපි ඉදිරි දාතම් චෙක්පත් කියලා. ඊට පස්සේ මෙතන මේ නම මෙයාගේ නම වැරදියට ලියනවා. ඊට පස්සේ මෙතන අපි ගෙවන ගාන මෙතන ඉලක්කමෙන් දානවා අකුරෙනුත් දානවා. එතකොට 15000 මෙතන ලියලා මෙතන ලියනවා නම් වෙන ගානක්. නැත්නම් මෙතන 15000ක් පමණක් කියලා මෙතන 1500ක් ලියනවා නම් මේ බිඳුවක් අමතක වෙලා. ඒ වගේ ගොඩක් හේතු තියෙනවා මේ චෙක්පතක් අවිධිමත් විදිහට ලියලා තියෙනවා කියන එකට උදාහරණ විදිහට. ඊළඟට බලන්න ජංගම ගිණුමේ මුදල් නොතිබීම. ජංගම ගිණුමේ මුදල් නොතිබීම කියන්නේ ඔයා හිතන්න ඔයාගේ account එකෙන් කෙනෙක්ට චෙක්පතක් දෙනවා. ඔයාගේ account එකේ 50000ක් තියෙනවා. එතකොට එයාට ඔයා ලියලා තියෙන්නේ ලක්ෂයක ගාණක්. ඒ කියන්නේ එයාට ඔයා දෙනවා ලක්ෂයක චෙක්පතක්. ඒ වුණාට ඔයාගේ account එකේ තියෙන්නේ 50000ක් විතරයි. එතකොට අරයා ඔයා චෙක්පත දුන්න කෙනා සල්ලි ගන්න යද්දි ඔයාගේ account එකේ සල්ලි නැහැ, ප්‍රමාණවත් නැහැ එයාගේ amount එක ගෙවන්න. එතකොට අන්න ඒ වගේ අවස්ථාවේදී චෙක්පතක් අගරු වෙන්න පුළුවන්. ඊට පස්සේ චෙක්පතට තබා ඇති අත්සන ආදර්ශ අත්සනට වඩා වෙනස් වීම. දැන් හිතන්න ඔයාගේ account එකේ තියෙන අත්සන ඔයාගේ බැංකුවේ සටහන් වෙලා තියෙනවා. හිතන්න ඔයාගේ account එක තියෙන BOC බැංක් එකේ. එතකොට මේ BOC බැංක් එකේ ඔයාගේ අත්සනක් කම්පියුටරයිස් කරලා තියෙනවා. ඔයාගේ අත්සන කම්පියුටර්ස් වල තියෙනවා. එතකොට චෙක් එකේ එන අත්සන ඔයාගේ අත්සනයි චෙක් එකේ තියෙන අත්සනයි මේ කම්පියුටර් එකේ තියෙන අත්සනයි වෙනස් වුණොත් එතකොටත් ගෙවීම් කරන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා, අගරු වෙනවා. ඉතින් මේ වගේ තව ගොඩක් හේතු තියෙනවා. ඒ හේතුත් ඔයගොල්ලෝ හොයාගන්න තව හොඳට කියවලා මට ඔයාලට කියන්න ඕන වැදගත් කාරණාව තමයි මේ චෙක්පත අගරු වීම කියන්නේ මේක මේ හේතු නිසා මේක වෙනවා. ඒ වගේම තමයි අපි තැන්පත් කරපු චෙක්පතක් වගේම නිකුත් කළපු චෙක්පතකුත් අගරු වෙන්න පුළුවන්. ඒක තමයි මෙතන වැදගත් කාරණා. ඊට පස්සේ මෙතන බලන්න මෙතන තියෙනවා අගරු චෙක්පත් නිවේදනයක පිටපතක් පහත දැක්වේ හොඳින් නිරීක්ෂණය කරන්න. ඉතින් මේ අගරු චෙක්පත් නිවේදනය මේකට ඉංග්‍රීසි වලින් කියනවා return notification එකක්, check return notification එකක් කියලා. මේක අදාළ බැංක් එකට එවනවා. ඊට පස්සේ බැංක් එකෙන් තමයි ගිණුම් හිමියට යවන්නේ. බැංක් එකට මුලින් එවලා ඊට පස්සේ බැංක් එකෙන් ගිණුම් හිමියට යවනවා. ඉතින් මේකේ ගොඩක් දේවල් අන්තර්ගත වෙනවා. ඇයි රිටර්න් උනේ, මොකක්ද හේතුව? ඊට පස්සේ චෙක් එකේ මේ තියෙන චෙක් එකේ රූපයක් තියෙනවා. මොකක්ද හේතුව? amount එක කීයද? ඒ වගේ ගොඩක් දේවල් මේකේ අන්තර්ගතයි. ඊට පස්සේ දැන් අපි අගරු වීම ගැන කතා කරේ. එතකොට මම කිව්වා තැන්පත් කළත් අගරු වෙන්න පුළුවන්, නිකුත් කළත් අගරු වෙන්න පුළුවන් කියලා. අපි බලමු තැන්පත් කළ චෙක්පතක් අගරු වෙද්දී කොහොමද වෙන්නේ කියලා. අපි මෙතන උදාහරණයෙන්ම ගමු. බලන්න මෙතන තියෙනවා ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 8000ක චෙක්පත අගරු බව බැංකුව දැනුම් දෙන ලදී. හරි, මේක ටිකක් අමතක කරන්න. මේ චෙක්පත අගරු බව බැංකුව දැනුම් දෙන ලදී කියන එක. ඔයා බලන්න ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 8000. ණයගැතියන්ගෙන් ලැබෙනවා 8000ක්. චෙක්පතක් දෙන්නේ මුදල් නෙමෙයි. මුදල් නම් මුදල් පොතට, චෙක්පතක් නම් බැංකු ගිණුමට. දැන් මේක බැංකු ගිණුමට යන්නේ. බැංකුවේ තැන්පත් කළ 8000. ඒ කියන්නේ දැන් මෙතන ඔයා හරි සටහන තේරුම් ගන්නකො. හරි සටහන තමයි බැංකුවට මුදල් එනවනේ. බැංකු කියන්නේ වත්කමක්. එහෙනම් බැංකු ගිණුම හර. හරිනේ. බැංකු හර 8000යි.
කාගෙන්ද ලැබෙන්නේ? ණය ගැතියන්ගෙන්. ණය ගැති කියන වත්කම අඩු වෙනවා. එහෙනම් ණය ගැතියෝ බැර. බැංකු හර 8000යි, ණය ගැතියෝ බැර 8000යි. මේක තමයි සටහන වෙන්න ඕනේ අගරු වූ බව බැංකුව දැනුම් දුන්නේ නැත්තම්. හරිනේ. දැන් මේ බැංකුව දැනුම් දෙනවා මේ චෙක් එක අගරු වුණාලු. එහෙනම් හරි සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ කලින් තිබ්බ සටහන අනිත් පැත්ත හරවන එක. අපි මොකද්ද කලින් තිබ්බේ? බැංකු හර කළා 8000ක්, ණය ගැතියෝ බැර කළා 8000ක්. එහෙනම් දැන් මොකද්ද කරන්න ඕනේ? මං කිව්ව විදිහට බැංකු බැර කරන්න ඕනේ 8000ක්. ඒ වගේම තමයි ණය ගැතියෝ හර කරන්න ඕනේ 8000ක්. මේ කරලා තියෙන්නේ ඒක. හරි. එහෙනම් ඔයාලට ලේසි. ඔයාලට තියෙන්නේ හරි සටහන මොකද්ද කියලා හොයලා අගරු වුණා නම් ඒක අනිත් පැත්තට දාන එක. හරිද එහෙම කරන එක? එහෙම කරන එක තියරිටිකලි හරි. ඒ වුණාට ඔයාලා දැනගන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඇයි ඉතින් අපි මේ කලින් තිබ්බ එක අනිත් පැත්ත හරවන්නේ අගරු එකක් වුණාම? ඒක වෙන්නේ මෙහෙමයි. බලන්න දැන් මෙතන ණය ගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 8000 චෙක් පතනේ. ඒ කියන්නේ අපි ණය ගැතියෝ බැර කළා 8000ක්, බැංකුව හර කළා 8000ක්. ඒ වුණාට අගරුණා කියන්නේ බැංකුව මේ චෙක් පත බාරගන්නේ නැහැ කියන එක. දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි ඇයි ඉතින් කලින් එහෙනම් හර කළේ කියලා. මෙහෙමයි බැංකුව චෙක් පත බාර ගන්නවා හර කරනවා. එතකොට හර කරනවා. ඒ වුණාට ඒ චෙක් පතේ ගෙවීම් කරන්න දවස් 2-3ක් යනවා. ඒ කියන්නේ අපි ඒකට ක්ලියරින් ප්‍රොසෙස් එක කියලා කියනවා. අපි චෙක් ක්ලියර් කරන්න ඕනේ. කියන්නේ චෙක් එක අරගෙන බැංකුව විසින් චෙක් එක අරගෙන ඒක යවන්න ඕනේ අදාළ බැංකුවට. භෞතිකව නෙමෙයි කරන්නේ, කම්පියුටර් හරහා කරන්නේ. කම්පියුටර් හරහා චෙක් එක යවන්න ඕනේ ඒ අදාළ බැංකුවට. දැන් අපි කමර්ෂල් බැංක් එකක් නම් කමර්ෂල් බැංක් එකට ලංකා බැංකුවක චෙක් එකක් දුන්නා නම් අපි ඒක අරගෙන කලෙක්ට් කරලා ලංකා බැංකුවට යවන්න ඕනේ මේක හරි චෙක් එකක්ද කියලා බලන්න. ඊට පස්සේ එහෙන් තමයි ගෙවීම් කටයුතු සිදු කරන්නේ. එතකොට අන්න ඒ අවස්ථාවේදී තමයි රිටර්න් වෙන දේවල් රිටර්න් වෙන්නේ. ඒක තමයි මෙතන මේ පස්සේ තමයි අගරු වීම සටහන් වෙන්නේ. මම ඒක කිව්වේ ඔයාලට කියන්න පුළුවන් දැන් චෙක් එක බැංකුවට දාද්දිම රිටර්න් එක දෙන්න පුළුවන් නේ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. මොකද චෙක් එක බැංකුවට දාලා දවසක් දෙකක් යනවා රිටර්න් නම් රිටර්න් කියලා කියන්නේ. ඒක තමයි මෙතන මේ පොඩි ගැප් එකක් හටගන්නේ. එතකොට මං කිව්වේ ඇයි මේ අනිත් පැත්තට සටහන් කරන්නේ? ණය ගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ 8000 අගරු වුණාම කලින් සටහන ඇයි අනිත් පැත්ත හරවන්නේ? හිතන්න ඉස්සෙල්ලා ගලේ බැංකු ගිණුම හර කළා 8000ක්, ණය ගැතියෝ බැර කළා 8000ක්. එතකොට දැන් චෙක් පත අගරු වුණා නම් අපේ බැංකුවට මුදල් එනවද? අපි ඉස්සෙල්ලා බැංකුව හර කළාට අපිට ලැබුණා කියලා මුදල් දැන් චෙක් පත ප්‍රතික්ෂේප කළා නම් බැංකුවට මුදල් ලැබෙනවද? නැහැ. චෙක් පත වැඩක් නැහැ කියලා අයින් කළා. එහෙනම් බැංකුවට මුදල් තාම ලැබිලා නැහැ. චෙක් පත ලැබුණට මුදල් වෙලා නැහැ ඒක. එහෙනම් ආයෙත් බැංකු හර කරපු එක බැංකු බැර ගන්නවා. හරිනේ. බලන්න ණය ගැතියෝ කලින් බැර කළා 8000ක්. බැර කළා කියන්නේ ණය ගැතියන්ගේ ඒ වත්කම අපි අඩු වුණා විදිහට සැලකුවා. ණය ගැතියෝ අපිට මුදල් ගෙව්වා කියලා සැලකුවා. ඒ වුණාට ඒ චෙක් එක අගරු වුණා. එහෙනම් ණය ගැතියෝ අපිට මුදල් ගෙවලා නැහැ. නේද? ණය ගැතියෝ මුදල් ගෙවලා නැහැ. එහෙනම් ණය ගැතියෝ අඩු වෙන්න විදිහක් නැහැ. ණය ගැතියෝ වැඩි වෙන්න ඕනේ තව. එතකොට අපි කලින් බැර කරපු එක දැන් හර කරනවා. ණය ගැතියෝ තව වැඩි වුණා විදිහට සැලකනවා. එතකොට හරට බැර කැපිලා ගිහිල්ලා කලින් විදිහටම තිබ්බ විදිහටම අපේ සටහන එනවා. ඒක තමයි මේ අපි මෙතන දිත්ත සටහන මාර්ගයෙන් කරන්නේ. ඒක තමයි මම කිව්වේ අනිත් පැත්තට දාන්න තමයි තියෙන්නේ කියලා. හරි. ඒ අපි කතා කළේ තැන්පත් කරපු චෙක් පතක් අගරු වුණොත්. දැන් බලන්න නිකුත් කරපු චෙක් පතක් අගරු වුණොත්. ඒ කියන්නේ අපි අපේ බැංකුවෙන් කාට හරි වියදමකට ණය හිමියෙක්ට වගේ ගෙවුවොත් චෙක් එකකින් අන්න ඒකත් අගරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඒකත් මම මේ උදාහරණයෙන්ම කියන්නම් බලන්න. ණය හිමියන් සඳහා ව්‍යාපාරයේ නිකුත් කළ 15000ක චෙක් පතක් අගරු වූ බව බැංකුව දැනුම් දීම. කලින් විදිහටම හිතන්න චෙක් පත අගරු වූ බව කියන එක අමතක කරන්න. බලන්න සටහන වෙන්න ඕනේ. එතකොට ණය හිමියන් සඳහා ව්‍යාපාරයේ නිකුත් කළ 15000ක චෙක් පත. අපි ණය හිමියන්ට 15000ක චෙක් එකක් ගෙවලා තියෙනවා. ගෙවන්නේ බැංකුවෙන්නේ අනිවාර්යෙන්ම චෙක් කිව්වොත් බැංකුවෙන්. හරිනේ. එතකොට අපි කොහොමද සටහන් කරන්නේ? අපේ බැංකු ගිණුම බැර කරනවා. බැංකුවෙන් අයින් වෙන නිසා ණය හිමි වගකීම අඩු වෙනවා. ඒක නිසා ණය හිමියෝ හර කරනවා. අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර ණය හිමියෝ හර.
අගරු වුණානේ. එහෙනම් ඒක අනිත් පැත්ත. බලන්න හරිද කියලා. අපි කලින් කලේ බැංකු බැර කළා. ඒක හර වෙලා තියෙනවා. බැංකු ගිණුම හර වෙලා තියෙනවා. ඒක හරි. ඊට පස්සේ ණය හිමියෝ හර කළා. මෙතන ණය හිමියා බැර වෙලා තියෙනවා. හරිනේ. අපි ඉස්සෙල්ලා සටහන් කරපු එක අනිත් පැත්තට සටහන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඇයි මෙහෙම සටහන් වෙන්නේ? ඇයි මේ අනිත් පැත්තට සටහන් වෙන්නේ? මම මෙතනත් පැහැදිලි කරන්නම්. කලින් අපි බැංකුවෙන් ගෙව්වා. ගෙව්වම අපි බැංකුව බැර කළා. දැන් චෙක් පත අගරු වුණාලු. එහෙනම් අපි ගෙව්වද? චෙක් පතක් කියන්නේ නිකන් කොල කෑල්ලක් විතරයි. අපි චෙක් එක බැංක් එකට දීලා අපි සටහන් කළා බැර විදිහට. ඒ වුණාට චෙක් පත නිකන් කොල කෑල්ලක් විතරයි. ඒක මොකක් හරි හේතුවක් නිසා බැංකුව ප්‍රතික්ෂේප කළා. එහෙනම් අපි ගෙව්වා වෙනවද? ගෙව්වා වෙන්නේ නැහැ. එහෙනම් අපි මේ බැර සටහන අයින් කරන්න ඕනේ. බැංකු ගිණුම හර කළා. ඒ බැර සටහන අයින් වෙනවා එතකොට. ඊට පස්සේ අපි කලින් කලේ ණය හිමි ගිණුම හර දැම්මා. ඒ කියන්නේ අපි ණය හිමියන්ට ගෙවුව නිසා ණය හිමි වගකීම අඩු වුණා විදිහට අපි සැලකුවා. ඒ වුණාට දැන් අපි ණය හිමියන්ට ගෙවුවා වෙනවද චෙක් පත අගරු වුණාම? නැහැ. ඒ ගෙව්ව එක කැන්සල් වෙලා තියෙන්නේ. එහෙනම් තවදුරටත් අපි ණය හිමියන්ට ණයයි. අපි ණය හිමියන්ට තව ගෙවන්න ඕනේ. ඒක නිසා ඒක කැන්සල් කරනවා, හර කරපු එක කැන්සල් කරනවා, බැර දාලා ණය හිමි ගිණුම බැර ගන්නවා 15000ක්. ඔන්න ඔය විදිහට තමයි අගරු වීම අපි සටහන් කරන්නේ. බලන්න පිටු අංක 117 නිදසුනක් තියෙනවා. අපි දැන් මේ මෙච්චර වෙලා කරපු තියරි කාරණා වලට අදාළව ගාණක් තියෙනවා. දැන් මම මේ ගාණ හරහා ඔයාලට තියරි කාරණාවන් ටික ඔලුවට දාන්න තමයි යන්නේ. ඒක නිසා හොඳින් අහගන්න. කොලයක් ගන්න, පෑනක් ගන්න, මම කියන ඒවා ලියන්න. ඔයාලට පුළුවන් නම් කලින්ම මේක හදන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක සාකච්ඡා කර කර ඉස්සරහට යන්න. බලන්න මෙතන 6.1 දිනට නෙත්මිගේ ව්‍යාපාරයේ පැවති ශේෂ කීපයක් පහත දැක්වේ. මේ වගේ ගාණක් දුන්නම අනිවාර්යෙන්ම හොඳට කියවන්න. මුල ඉඳන් අගට හොඳට කියවන්න. බලන්න මොකක්ද මේකේ කරන්න තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ බැංකු ගිණුමේ සටහන් කරන ආකාරය සහ දාලා අනිකුත් ගිණුම් වලට පිටපත් කරන ආකාරය පහත දැක්. අපෙන් අහන්නේ එතකොට කොහොමද සටහන් කරන්න කියලා. එහෙනම් අනිවාර්යෙන් බැංකු ගිණුමක් එපේ. බැංකු ගිණුමක් ඕනේ. ඒක නිසා බැංකු ගිණුමක් ගහන්න. ඊට පස්සේ කියවගෙන යද්දි ඔයාලට තේරෙනවා මෙතන බලන්න මුදල් ණය ගැති ණය හිමි කියලා ඉදිරියට ගේන ශේෂ ටිකක් තියෙනවනේ. එහෙනම් අනිවාර්යෙන්ම මේවට ගිණුම් ඕන වෙනවා. අපි බැංකු ගිණුමක් ගැහුවා. බැංකු ගිණුමේ සටහන් බැංකු ගිණුමක් හදන්න කියලා තියෙන නිසා ඊට පස්සේ මුදල් ණය ගැති ණය හිමි ගිණුම් ගහන්න වෙනවා. මොකද අපිට තේරෙනවා එහෙම ගහන්න ඕනි කියලා. ඒ වගේ ඉදිරියට ගේන ශේෂ ටිකක් අපිට දීලා තියෙනවා. ඒක නිසා තමයි මෙතන මුදල් පොත විදිහට ගිණුමක් ගහලා ණය ගැති ගිණුමක් ගහලා ණය හිමි ගිණුමක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් ඒවා අපි දන්නේ නැහැ. අනිත් ඒවා අපි කියවගෙන යද්දි තමයි කරන්න වෙන්නේ. ඒක නිසා ඔයාලට ඕනේ නම් ගිණුම් දෙක තුනක් ගහලා තියාගන්න. ඊට පස්සේ නම් කරන්න ලේසි නිසා එහෙම නැත්නම් කරගෙන යද්දි උනත් ඔයාලට ගිණුම් ටික ගහගෙන යන්න පුළුවන්. බලන්න මුදල් 1,85,000යි ණය ගැති ණය හිමි ඉදිරියට ගේන ශේෂ තියෙනවා. අපි ගිණුම් ටික ගහනවා. ඊට පස්සේ මුදල් 1,85,000යි. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් සාමාන්‍යයෙන් හර ශේෂයක් විදිහට තමයි තියෙන්නේ. ඒක නිසා බලන්න ඉදිරියට ගේන ශේෂය 1,85,000යි කියලා දැම්මා. ණය ගැති 55,000යි. ණය ගැති කියන්නේ වත්කමක්. ඒක නිසා ණය ගැති ගිණුමේ හර පැත්තේ ඉදිරියට ගේන ශේෂය 55,000යි කියලා දානවා. ණය හිමි 85,000යි. ණය හිමි කියන්නේ වගකීමක්. වගකීමක සාමාන්‍යයෙන් ශේෂ තියෙන්නේ බැර පැත්තේ. ඒක නිසා ණය හිමි ගිණුමේ බැර පැත්තේ තමයි ඉදිරියට ගේන ශේෂය. ඊගේ ශේෂය දාලා 85,000 කියලා දාන්නේ. හරි. අපි ඉදිරියට ගේන ශේෂ ටික සටහන් කළා. ඊට පස්සේ තියෙන ජූනි මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදු විය. මෙතන ඉඳන් තමයි ගනුදෙනු ටික සටහන් කරන්න තියෙන්නේ. ඉතින් හොඳට අහගන්න. අපි ඉස්සරහට යමු. බලන්න 6.2 22,000ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් විවෘත කිරීම. අපි කලිනුත් කතා කළා 22,000ක් තැන්පත් කළා බැංකු ජංගම ගිණුමක් අපි ඕපන් කරනවා. ඉතින් කොහෙන්ද ඕපන් කරන්න මේ 22,000ක්? මේ 22,000 එන්නේ අපි ගාව තියෙන මුදල් පොතේ. ඒ කියන්නේ මොකද්ද මෙතන කරන්නේ? අපේ තියෙන මුදල් පොතෙන් 22,000ක් අඩු කළා බැංකුවට දානවා 22,000ක්. තේරුණානේ? බලන්න මෙතන මුදල් පොතෙන් 22,000ක් අඩු කරනවා. හැමතිස්සෙම විස්තරයට දාන්නේ අනිත් account එකේ නම. එතකොට දැන් බැංකු ගිණුමට දාන්නේ. විස්තරය යටතේ බැංකු දැම්මා. බලන්න මෙතන බැංකු ගිණුමට හර කරනවා 22,000ක්. විස්තරය යටතේ මුදල්. අනිත් ගිණුමේ සටහන. බලන්න ඊළඟ එක 6.3 ණය ගැතියෙකුගෙන් අංක 455 දරන රුපියල් 9,000ක චෙක්පත ලැබුණා. හැමතිස්සෙම මේ වගේ දේවල් සටහන් කරද්දි මේ අංකෙත් වැදගත්. 455 අංකෙත් එක්කම දාන්න පුළුවන් තරම්
ණයගැතියෙකුගෙන් 9000ක චෙක් පතක් ලැබුණානේ. එතකොට සාමාන්‍යයෙන් අපි කොහොමද කරන්නේ? මෙතන බැංකුවක කතාවක් කියලා නැහැ. කියන්නේ චෙක් පතක් ලැබුණා. ඒ වුණාට මේක බැංකුගත කළේ නැහැ. ඒ කියන්නේ බැංකුගත කළා කියලා නැත්නම් අපි දන්නවා මේක අපිට ලැබිලා තියෙන්නේ. මම අර කලින් කිව්වේ ඔයාලට මතකද? චෙක් පතක් ලැබුණම අපි මුලින්ම මුදල් පොතේ සටහන් කරනවා සාමාන්‍යයෙන්. ඒක මුදල් පොතේ සටහන් කළා පස්සේ බැංකුගත කරද්දි තමයි බැංකුවට දාන්නේ. එහෙම නැත්නම් අපිට චෙක් පතක් ලැබුණම අපි ඒ වෙලෙම බැංකුවට දානවා නම් බැංකුවට කෙලින්ම හර කරන්න පුළුවන්. ඒ වුණාට මෙතන අපිට කියලා නැහැ මුකුත්. ඒ වෙලෙම බැංකුවට දැම්මා. ඒ වගේ මුකුත් කියලා නැහැ. ඒක නිසා අපි මෙතන උපකල්පනය කරනවා assumption එකක් ගන්නවා මෙතන මේ චෙක් පත එයා එතකොට එයාගේ මුදල් පොතට තමයි දාගෙන තියෙන්නේ කියලා. එතකොට බලන්න 9000ක චෙක් පතක් ලැබුණා කියලා තියෙනවා. එතකොට අපි මුදල් පොත හර කරනවා 9000ක් බලන්න මෙතන හරිනේ 9000ක් හර කළා ණය ගැතියන්ගෙන් ලැබෙන්නේ මෙතන ඔයාලා පුළුවන් තරම් මෙතන දැන් ලියන්න චෙක් අංක 455 කියලා. වරහන් ඇතුලේ චෙක් අංක 455 එහෙම ලියන එක ඔයාලට ලේසි වෙනවා ඉස්සරහට. ඊට පස්සේ කාටද මේක බැර වෙන්නේ? බැර වෙන්නේ අනිවාර්යෙන්ම ණය ගැතියන්ට. ණය ගැතියන්ට බැර කරනවා 9000ක්. මේ දෙන්නේ ඒක. 9000ක් බැර කළා විස්තර යටතේ මුදල්. හරිනේ. ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන. ඒකත් හරි. ඊට පස්සේ බලන්න 6යි 4 කියනවා ණය ගැතියෙකුගෙන් ලැබී තිබුණු අංක 455 දරන 9000ක චෙක් පත බැංකුවේ තැන්පත් කිරීම අන්න හරි. දැන් කලින් අපිට ලැබුණු චෙක් පත මෙයා බැංකුගත කරන්න තමයි යන්නේ. එතකොට කොහොමද කරන්නේ? අපි කලිනුත් මේ ගැන කතා කළා. අපි ගාව තියෙන්නේ දැන් ඒක මුදල් පොතේ. ඒක අපි බැංකුවට දාන්නයි ඕනේ. කොහොමද කරන්නේ? අපි ගාව තියෙන මුදල් පොතේ තියෙන ගාණ අඩු කරලා පෙන්නනවා. ඒක අඩු කරනවා. ඒක කොහොමද කරන්නේ? දැන් හරනේ තියෙන්නේ. ඒක බැර කරනවා. බලන්න මේ තියෙන්නේ. ඒක බැර කළා. ඒ 9000 බැර කරනවා බැංකුවේ. ඊට පස්සේ බැංකුවට ගිහිල්ලා හර කරනවා. ඉතින් අපෙන් කිසි අඩුවීමක් වෙන්නේ නැහැ. මොකද අපේ මුදල් පොතෙන් අඩු වුණාට ඒක බැංකුව ගිණුමට හර වෙනවනේ. වත්කමක් අඩු වෙලා වත්කමක් වැඩි වෙන්නේ. ඉතින් අපෙන් කිසි අඩුවීමක් වෙන්නේ නැහැ. මුදල් පොතෙන් අඩු වෙලා බැංකුව ගිණුමට දාන එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ බලන්න බැංකුව ගිණුම හර කරනවා 9000 මුදල් කියලා. බලන්න මෙතන අංකේ දාලා තියෙනවා 455. හැමතිස්සෙම චෙක් එකේ අංකේ දාන්න පුරුදු වෙන්න. 6යි 8 විකුණුම් සඳහා ලැබුණු 562 දරන 12000ක චෙක් පත එම අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කිරීම. හරිනේ. මෙන්න කෙලින්ම කියනවා මෙයා ලැබුණු චෙක් පත ඒ අවස්ථාවේදීම බැංකුගත කළා. අපි දෙවෙනියට අර්ගේ සාකච්ඡා කළ එක. කියන්නේ දැන් මෙතනදී අපිට මුදල් පොතට හර කරන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම බැංකුවට හර කරනවා. 562 දරන 12000ක චෙක් පත. විකුණුම් වලින් තමයි ලැබිලා තියෙන්නේ. එහෙනම් බැංකු ගිණුම හර කරනවා 12000ක චෙක් පත විකුණුම් වලින් අංකෙත් දාන්න 562යි. බැර කරන්නේ කොහෙටද? විකුණුම් වලට. ඉතින් කලින් අපි විකුණුම් කියලා ගිණුමක් ගහලා තිබ්බේ නෑනේ. ගිණුමක් ගහලා තිබ්බනම් ඒක නම් කරන්න විකුණුම් ගිණුම කියලා. විකුණුම් වලට අපි සාමාන්‍යයෙන් බැර තමයි කරන්නේ. මොකද විකුණුම් කියන්නේ අපේ ප්‍රධානම ආදායම නිසා. විකුණුම් වලට බැර කරනවා 12000ක්. විස්තරය යටතේ මොකද කියන්නේ? බැංකු ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන. මේ ඩේට්ස් එහෙම ඔයගොල්ලෝ හරියට දාගෙන යන්න. මොකද ඒවා වැදගත්. මේ හැම එකකටම ඔයාලට පොඩි හරි ලකුණක් ඇඩ් වෙනවා. හරි. ඊට පස්සේ බලන්න 6යි 12. මුදල් රුපියල් 15000ක් බැංකු ජංගම ගිණුමේ තැන්පත් කිරීම. මුදල් 15000ක් බැංකු ජංගම ගිණුමේ තැන්පත් කිරීම. මොකද්ද මේ කියන්නේ? අපි ගාව තියෙන රුපියල් 15000ක් අපි අරගෙන බැංකුවේ දානවා. එහෙම කරන්න බැයිද? පුළුවන්. අපි ගාව තියෙන අපේ ලාච්චුවේ තියෙන මුදල් 15000ක් අරගෙන ගිහිල්ලා බැංකුවට දානවා. ඔයා සරලව හිතන්නේ එහෙම. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? අපේ මුදල් පොතෙන් අඩු කරලා පෙන්වන්න ඕනේ මේ 15000. තියෙන්නේ මේක මේ තියෙන්නේ. 15000 බැර කළා ප්‍රතිවිරුද්ධ ගිණුම බැංකු වලට හර කරනවා 15000ක් මොකක් කියලාද? මුදල් කියලා. හරි. ඒක සරලයි. ඊළඟ බලන්න 6යි 15 චෙක් අංක 301 යටතේ ණය හිමියන්ට රුපියල් 7600ක් ගෙවීම. මෙහිදී ලැබුණු වට්ටම රුපියල් 400යි. අන්න පොඩ්ඩක් සංකීර්ණ වෙලා තියෙනවා. මෙතනට වට්ටම් ඇදලා අරගෙන තියෙනවා. ඔයාලා මුදල් පොත හොඳට බැලුවා නම් මුදල් පොත හොඳට අභ්‍යාස එහෙම කළා නම් ඔයාලා දන්නවා මේ වට්ටම් කියන්නේ මොකක්ද කියලා. බලන්න එතකොට මෙතන 301 යටතේ ණය හිමියන්ට 7600ක් තමයි ගෙවලා තියෙන්නේ. මෙතන මොකක්ද කියන්නේ? මෙතන ෆුල් amount එකද මේ 7600 කියන්නේ? නැහැ 7600ක් ගෙවලා තියෙනවා කියන්නේ අපේ අතෙන් ගිහලා තියෙන්නේ 7600ක් විතරයි. වට්ටමක් ලැබිලා 400ක. ඒ කියන්නේ අපිට ගෙවන්න ටිප් ගාන 8000යි. 7600 400. අපි ගෙවන්න හදපු ගාන 8000යි. ඒ වුණාට ඒගොල්ලෝ කියලා අපිට 8000ම එපා 400ක් අඩු කරලා අපිට 7600ක් විතරක් දෙන්න කියලා. එතකොට අපිට
ලාභයි 400ක් නේ. ඒක තමයි එතකොට මෙතන ලද වට්ටම වෙන්නේ. එතකොට බලන්න මේක කොහොමද සටහන් කරන්නේ? චෙක් අංක 300ක යටතේ. කියන්නේ මේක බැංකු ගිණුමෙන් ගෙවන්නේ නේ. එහෙම මුකුත් කියලා නැත්නම් අපි කොහොමද මේක හිතන්නේ? එහෙම මුකුත් කියලා නැත්නම් අනිවාර්යයෙන්ම මුදලින් ගෙවනවා කියලා මුදල් පොතට බැර ගන්න. එහෙම දැන් මෙතන චෙක් අංක කියලා තියෙන නිසා අනිවාර්යයෙන්ම මේක හිත වෙන්නේ බැංකු ගිණුමට. බැංකු ගිණුමත් බැර වෙනවා 8000කින්. ඒ වුණාට කෙලින්ම 8000 නෙමෙයි දාන්න තියෙන්නේ. කොහොමද දාන්න තියෙන්නේ? 7600 වටිනාකමට. මොකද අපෙන් අඩු වෙන්නේ 7600ක් විතරයි නේද? අපිට 400ක වට්ටමක් ලැබිලා තියෙනවා. ඒක ලද්ද වට්ටමක් ආදායමක්. මෙතන ඔයගොල්ලෝ දාද්දි අනිවාර්යයෙන්ම බැර පැත්තට ලද්ද වට්ටම දාන්න, හර පැත්තට දුන් වට්ටම දාන්න එක. ඊට පස්සේ වටිනාකම යටතට 7600ක් දැම්මා. මොකද ඒක විතරයි අපෙන් අඩු වෙන්නේ. මේ 400 අපිට වාසියක් ආදායමක්. ඒක නිසා ඒක වෙනම දැම්මා. ඊට පස්සේ කොහෙටද හර වෙන්න ඕනේ? හර වෙන්න ඕනේ ණය හිමියන්ගේ ගිණුමට. බලන්න ණය හිමියන්ගේ ගිණුම අර වගේම මේකත් වෙනම පෙන්වන්න ඕනේ. මොකද දැන් අපි 7600ක් විතරක් ගෙවුවට ණය හිමියන්ගේ වටිනාකම 8000ම අඩු වෙනවා. මොකද අපි ගෙවන්නේ 8000කට. අපි සල්ලි දෙන්නේ 8000කට. ඒක නිසා ණය හිමි වගකීම 8000ම අඩු වෙන්න ඕනේ. ඒක නිසා අපෙන් 7600ක් විතරක් අඩු වුණාට ණය හිමියන්ගේ වගකීම 8000ම අඩු වෙනවා. මොකද මෙතන 400 කියන්නේ අපිට ආදායමක්. ඒක අපිට වාසියක්. ඒ නිසා අපෙන් 7600 අඩු වෙන්නේ ණය හිමියන්ගේ 8000ම අඩු වෙනවා. හැබැයි කෙලින්ම 8000 දාන්න එපා. කොහොමද දාන්න ඕනේ? 7600 මුලින්ම දාන්න බැංකු කියලා. 7600ක් බැංකු කියලා දැම්මා. ඉතුරු 400 වට්ටම් යටතේ දැම්මා. මේ වට්ටම් යටතේ කියන එක දැම්මා. එතකොට 8000ම මෙයාගෙන් අඩු වෙනවා. ණය හිමියන්ගෙන් 8000ම අඩු වෙනවා. එෙන් අඩු වෙන්නේ 7600ක් විතරයි. අපිට 400ක් ලාභයි. ඊළඟ බලන්න 6.18 විදුලි වියදම් සඳහා අංක 302 දරන රුපියල් 5000ක චෙක් පතක් නිකුත් කිරීම. විදුලි වියදම් සඳහා 302 දරන 5000ක චෙක් පතක් නිකුත් කිරීම. චෙක් පතකින් ගෙවන්නේ කියන්නේ බැංකුව වලින් අඩු වෙන්නේ. චෙක් කියලා තිබ්බ නැත්නම් අනිවාර්යෙන් මුදල් වලින් තමයි අඩු වෙන්න ඕනේ. දැන් මෙතන චෙක් නිසා බැංකු ගිණුමෙන් අඩු වෙන්නේ. ඒක නිසා රුපියල් 5000ක් අඩු කරනවා චෙක් අංක 302 යටතේ. අන්න 5000ක් අඩු කළා. විදුලි වියදම් කියලා වරහන් ඇතුලේ දැම්මා චෙක් අංකෙත්. හර වෙන්නේ කොහෙටද? විදුලි වියදම් වලට. බලන්න විදුලි වියදම් වලට හර කළා 5000ක් බැංකු කියලා ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන. ඊට පස්සේ බලන්න 6.20 විදුලි වියදම් සඳහා නිකුත් කළ රුපියල් 5000ක චෙක් පත අගරු වීම. මෙන්න බලන්න මෙතන අපි කලින් නිකුත් කරපු චෙක් එක අගරු වුණාලු. කලින් නිකුත් කරපු චෙක් පත අගරු වුණා. 5000ක චෙක් පත අගරු වුණා. මම කිව්වා අගරු වුණොත් අපි කොහොමද සටහන් කරන්නේ? කලින් තිබ්බ සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන අනිත් පැත්ත ගහනවා. කලින් තිබ්බ සටහන අනිත් පැත්ත ගහනවා අපි. එතකොට අපි කලින් කළේ මොකද්ද? කලින් කළේ බැංකු ගිණුම බැර කළා. අදාළ වියදම් ගිණුම හර කළා. මේ තියෙන්නේ බැංකු ගිණුම බැර කළා 5000යි. විදුලි වියදම් ගිණුම හර කළා 5000යි. එතකොට දැන් මොකද්ද කරන්නේ? බැංකු බැර කළා නම් බැංකු හර කරන්න ඕනේ. මේ තියෙන්නේ 5000ක් හර කළා. මොකද ලියන්නේ? විදුලි වියදම්ම තමයි. මේ අනිත් පැත්ත ගහන එක නෙමෙයි. එතකොට විදුලි වියදම් 302යි. විදුලිය ඉස්සෙල්ලා හර කළේ දැන් බැර ගන්නවා. මේ තියෙන්නේ 5000යි. විස්තරය යටතේ බැංකු වරහන් ඇතුලේ දාන්න අගරු චෙක් කියලා. ඔයාලට අඳුන ගන්න ලේසි. එතන මුකුත් ලිව්වා කියලා ඔයාලගේ ලකුණු කපන්නේ. විස්තරය යටතේ බැංකු දාලා ඔයාලට ඕන නම් චෙක් එකේ අංක ලියන්න. ඔයාලට ඕන නම් විස්තරය අගරු චෙක් නම් එහෙම අගරු චෙක් කියලා ලියන්න. මේ දේවල් ලියන්න ඔයාලට. ඒක ඇඩිෂනල් විදිහට ඇඩිෂනල් නොලෙජ් එකට ඒක ගන්න. ඊළඟ බලන්න 6.24 අංක 415 දරන රුපියල් 13000ක චෙක් පත ණයගෙතියන්ගෙන් ලැබීම. ණයගෙතියන්ගෙන් ලැබිලා 13000ක චෙක් පතක්. ඒකේ අංකය 415. අපිට කියලාද මේක කෙලින්ම බැංකුවට දාලා කියලා? එහෙම මුකුත් කියලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ මෙතන? ණයගෙතියන්ගෙන් ලැබීම කෙලින්ම මුදල් පොතට තමයි අපි දාන්නේ. 13000ක චෙක් පත. බලන්න. මුදල් පොත අර කළා 13000ක චෙක් පත ණයගෙතියෝ චෙක් අංකය 415. බැර වෙන්න ඕනේ කොහෙටද? ණයගෙතියන්ට. බලන්න 13000ක මුදල බැර වෙලා තියෙනවා. මුදල් ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන චෙක් අංක 415. ඊට පස්සේ බලන්න 6.26 ණයගෙතියන්ගෙන් ලැබුණු අංක 415 දරන චෙක් පත බැංකුවේ තැන්පත් කිරීම. කලින් සටහන් කළා වගේ තමයි අර මුලම සටහන් කරා වගේ දෙයක් තියෙන්නේ මෙතන. දැන් මුදල් පොතට දැම්මනේ අපි. ඒක අපි ගිහිල්ලා බැංකුවට දාන්න තමයි යන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මෙතනින් ඒක අයින් කරන්න ඕනේ. දැන් අපි මේක හර කළා නම් බැර කරන්න ඕනේ. එතකොට මෙතනින් ඒක අයින් වෙනවා. බලන්න
13000 ප්‍රතිවිරුද්ධ ගිණුම වෙන්නේ බැංකු චෙක් අංකෙත් දැම්මා බැංකු වලට හර කරනවා බලන්න 13000 ප්‍රතිවිරුද්ධ ගිණුම මුදල් චෙක් අංකෙත් දැම්ම 415 ඊට පස්සේ ඒක බැංකුවට දැම්ම වෙනවා බලන්න 628 මේක ටිකක් විශේෂයි මේක පොඩ්ඩක් හොඳින් අහගන්න බැංකුවේ තැන්පත් කළ 415 දරන චෙක් එක අගරු වුණාලු බලන්න හොඳට අහගන්න මේක මේ 624 තමයි මේක ණය ගෙතියන්ගෙන් අපිට ලැබෙන්නේ 13000ක චෙක් එකක් එතකොට ඒක ලැබුණම අපි මොකද කළේ මුදල් පොත හර කරලා ණය ගෙතියෝ බැර කළා ඊට පස්සේ බලන්න 626 ණය ගෙතියන්ගෙන් ලැබුණු 415 දරන චෙක් එක බැංකුවේ තැන්පත් කළා මේ චෙක් එක බැංකුවේ තැන්පත් කළාලු එතකොට මොකද කළේ මුදල් වලින් අයින් කළා බැංකුව වලට දැම්මා මුදල් බැර කළා බැංකුව වලට දැම්මා ඊට පස්සේ 628 මේ චෙක් එක අගාරු වුණාලු මං කිව්වා අගාරු වුණොත් මොකද්ද කරන්න ඕනේ මේකේ අනිත් පැත්ත ගහන්න කියලා මං කිව්වනේ එක මං ඒක කිව්වේ ඔයාලට ලේසියට එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒ වුණාට මේකේ පිටිපස්සේ තියෙන එක මං ඔයාලට කිව්වා නේද හැමතිස්සෙම හිතන්න ඕන විදිහ දැන් මෙතන ඔයාලා හිතන්න ඕනේ මෙහෙමයි දැන් අපි මේ ගනුදෙනුව උනේ නෑ විදිහට සලකන්නයි ඕනේ දැන් මේ ණය ගැතියෝ අපිට සල්ලි දුන්නේ නෑ විදිහට එතකොට දැන් මෙතන මුදල් කියන එක ඔයාලා පටල ගන්න එපා. අපි මේක මුදල් වලට දාලා එතනින් අයින් කළා තමයි බැංකුව වලට දැම්මේ. දැන් හිතන්න මෙතන ගනුදෙනුව උනේ ණය ගැතියන්ගේ සහ බැංකු ගිණුම අතර කියලා. ඒ කියන්නේ ණය ගැතියෝ අපිට බැංකුවට සල්ලි බැංකුවට චෙක් එකක් දුන්නා වගේ. අපි මේ මුදල් කියන එක ගත්තේ අතරමැදියෙක් විදිහට. ඒ කියන්නේ අපි මුදල් පොතට දාලා ඊට පස්සේ එතනින් අයින් කරලා බැංකු ගිණුමට දැම්මේ. නේද? එතකොට මුදල් කියන කෙනා අතරමැදියා විදිහටයි කටයුතු කළේ. එතකොට දැන් මෙතන වෙන්නේ ණය ගැතිය අපිට සල්ලි දුන්නේ නැහැ විදිහට සැලකුවොත් කොහොමද වෙන්නේ? මෙතන අපි බැංකු ගිණුම කලින් හර කළානේ. එහෙනම් බැංකු ගිණුම බැර ගන්නවා 13000ක් ණය ගැති කියලා. කලින් මුදල් පොතෙන් අතරමැදියෙක් විදිහට අපි මුදල් පොත ගත්තානේ. ඒක නෙමෙයි දැන් ණය ගැතිය අපිට සල්ලි දුන්නේ නැහැ විදිහට සලකන්නේ. තේරුණාද? ඒ කියන්නේ ණය ගැති ගිණුම කලින් අපි බැර කළානේ. ඒ කියන්නේ ණය ගැති බැර කළානේ අපි මුදල් හර කළේ. ණය ගැති බැර මුදල් හර මුදල් බැර බැංකු හර එහෙමනේ කළේ. එතකොට මුදල් කියන එක න අතරමැදියෙක් විදිහට අපි ගත්තේ මං කිව්වා බැංකු ගිණුමයි ණය ගැති ගිණුමයි දැන් ගන්න කියලා. එතකොට ණය ගැතියා ගෙව්ව ගාන ගෙව්වේ නෑ විදිහට සලකනවා නම් අපේ බැංකු ගිණුමෙන් මේ 13000 අඩු කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? බැර කළා 13000ක්. එතකොට මේ හර 13000 අඩු වෙලා යනවා. ඊට පස්සේ අපි මුලින් කළේ මොකද්ද? ණය ගැතියා බැර කරපු එකනේ. මේකනේ 13000ක් දාපු එකනේ. ඊට පස්සේ ණය ගැතියා ගෙව්වේ නෑ විදිහට සලකනවා. ඒ කියන්නේ ණය ගැති වත්කම අපිට තව වැඩි වෙනවා. ණය ගැතියා ගෙව්වේ නෑ අපිට සල්ලි. ඒක නිසා මේක 13000ක් හර කරනවා. මේ 13000 එතකොට මේකට මේක කැපිලා යනවා. බලන්න එතකොට විස්තරය යටතේ ප්‍රතිවිරුද්ධ ගිණුමේ සටහන ණය ගැති 415යි. මෙතන බැංකු අගරු චෙක්. අගරු චෙක් කියලා ලියන්න හැමතැනම. ඒක ටිකක් විශේෂ කාරණයක් හොඳට මතක තියාගන්න. 629 බලන්න අන්තිම ගනුදෙනුව ණය ගැතියන්ගෙන් 632 දරන 5700ක චෙක් පතක් ලැබුණි. ණය ගැතියන්ගෙන් 5700ක චෙක් එකක් ලැබිලා ඊට පස්සේ මෙහිදී ලබා දුන් වට්ටම 300යි ලැබුණ අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. එහෙනම් වෙන්න ඕනේ මොකක්ද? 5700ක චෙක් පතක් ලැබිලා දුන් වට්ටම 300යි. ඒ කියන්නේ ණය ගැතියෝ අපිට කීයක් දීලා තියෙනවද? ණය ගැතියෝ අපිට 6000ක් දීලා තියෙනවා. අපිට ලැබිලා තියෙන්නේ 5700ක් නේද? ණය ගැතියෝ අපිට 6000ක් දෙන්න හදද්දි අපි කියලා තියෙනවා 6000ම එපා 300ක් ඔයාලා තියාගන්න අපිට 5700ක් විතරක් දෙන්න කියලා. වට්ටමක් අපි දීලා තියෙනවා ඒගොල්ලන්ට. ඒක නිසා ඒක අපිට වියදමක් වෙනවා 300ක දුන් වට්ටම් වියදමක්. අපිට ලැබිලා තියෙන්නේ 5700ක් විතරයි. කොහොමද මේක සටහන් කරන්නේ? කෙලින්ම බැංකුවට දාලා තියෙන නිසා බැංකුව කෙලින්ම හර කරමු. එතකොට අපිට ලැබිලා තියෙන්නේ 5700ක් විතරයිනේ. 5700ක් හර කළා. එතකොට අර 300 අපි ඒ වුණාට පෙන්වන්න ඕනේ. ඒක අපිට වියදමක්. දුන් වට්ටම් වල 300 විදිහට අපි ඒක පෙන්නනවා. එතකොට 6000ම හර වෙලා තියෙන්නේ මෙතන. එතකොට මේ 6000ම බැර වෙන්නත් ඕනේ. කොහෙද බැර වෙන්නේ? ණය ගැතියන්ට. බලන්න මෙතන ණය ගැති ගිණුම 6000 බැර වෙන්න ඕනේ. ඒ වුණාට වෙන වෙනම පෙන්වන්න ඕනේ. 5700 මෙතන 5700 අපි මෙතන දානවා 5700 ණය ගැති ගිණුම බැර 5700 බැංකු කියලා. ඒ වගේම 300 දානවා වෙනම වට්ටම් කියලා. මොකද්ද මේ දුන්න වට්ටම් වියදමක්. ඒක වෙනම දානවා. එතකොට 5700 + 300 6000 වෙනවා. ඒ 6000ට මේ 6000 කැපිලා යනවා. ඒ වුණාට අපිට
ලැබෙන්නේ 5700ක් විතරයි. ඒ වුණාට ණය ගැතියන්ගෙන් ණය ගැති කියන වත්කම 6000ම අඩු වෙනවා. ණය ගැතිව අපිට 6000ක් දෙනවා. සරලව මෙහෙම හිතන්නකෝ. ණය ගැතිව අපිට 6000ක් දෙනවා. ඒක නිසා එයාලගෙන් 6000ම අඩු කළා. ඒ වුණාට අපි ගන්න කීයද එයාලගෙන්? 5700ක් විතරයි. අපි 300ක් එපා කියනවා. ඒක නිසා 5700ක් හර කළා දුන්වට්ටම් කියන වියදම් වලට 300ක් දානවා. එතකොට අපේ ගනුදෙනු ටික මෙතනින් ඉවරයි. ඒ වුණාට අමතක නොකර කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද? මේවා ශේෂ කරන එක. මේවා ශේෂ කරලා පහළට ගෙන ශේෂය අරගෙන ඉදිරියට ගෙන ශේෂය දාන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ වැදගත් දෙයක් දුන්වට්ටම් තීරුවේ එකතුව. බලන්න මෙතන 300ක් තියෙනවා. ඒක මොකද කරන්නේ? මෙතනට අරගෙන එකතුව 300 දුන්වට්ටම් කියලා ගිණුමක් ගහලා ඒකට හර කරනවා 300ක් ණය ගැතියෝ කියලා. මතකනේ මුදල් පොතේ කළා. ඒ වගේම තමයි ලදවට්ටම් තීරුවේ 400 විතරයි තියෙන්නේ. 400 එකතු අරගෙන ලදවට්ටම් කියලා ගිණුමක් ගහලා මේ තියෙන එක ලදවට්ටම් කියලා ගිණුමක් ගහලා ඒ ගිණුමට බැර කරනවා 400 ණය හිමියෝ කියලා. හරි එච්චරයි මෙතනින් අපේ ගනුදෙනු ටික සියල්ලම ඉවරයි. අපේ නිදසුනේ අභ්‍යාසයත් කරලා ඉවරයි. ඔයාලා අවසාන වශයෙන් මේක ශේෂ කරලා ඉදිරියට ගෙන ශේෂයන් ටික අරගන්න. හරි මම අද මෙතනින් වීඩියෝ එක නතර කරන්න හිතුවා. මොකද මම හිතුවට වඩා කාල වේලාවක් ගියා මෙතන මේ තියරි කාරණා ටික එක්ස්ප්ලেইন කරන්නයි අභ්‍යාසය සඳහා ඔයාලත් එක්ක සාකච්ඡා කර යන්නයි. ඉතින් මගේ ප්ලෑන් එක උනේ නම් මේ බැංකු ගිණුම කියන පාර්ට් එකම අද සාකච්ඡා කරන්න. මුදල් තැන්පතු සටහන් කිරීම, චෙක්පත් තැන්පතු සටහන් කිරීම, චෙක්පත් නිකුත් කිරීම, චෙක්පත් අගරු වීම සහ බැංකු අයිරාව කියන සංකල්ප ටික. එතකොට මට අද කරන්න පුළුවන් උනේ මුදල් තැන්පතු, චෙක් තැන්පතු, චෙක්පත් නිකුත් කිරීම සහ චෙක්පත් අගරු වීම කියන කොටස් 4. එතකොට මේ බැංකු අයිරාව කියන පාර්ට් එක ඉතුරු වෙනවා. එතකොට මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම මේ බැංකු අයිරාව කියන සංකල්පය පැහැදිලි කරලා ඒකට අදාළ අභ්‍යාස ක්‍රියාකාරකම් ටික ඔයාලත් එක්ක කරන්නම්. ඉතින් ඔයාලටත් දෙයක් කරන්න තියෙනවා අනිවාර්යෙන්ම මම මේ කතා කරපු දේවල් එකතු කරලා මම අර අභ්‍යාසයත් කළා. ඔයාලා අනිවාර්යෙන්ම ඒ අභ්‍යාසය ආයෙත් හදන්න. ඊට පස්සේ ක්‍රියාකාරකම හදන්න. ක්‍රියාකාරකම ඔයාලට අමාරු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම විස්තර කරන්නම්. එහෙම නැත්නම් ක්‍රියාකාරකමට අදාළ වීඩියෝ එකක් වුණත් මට කරන්න පුළුවන්. ඒ අවශ්‍ය දේවල් කමෙන්ට් එකකින් කියන්න. හරි. ඉතින් මම හිතනවා මේ බැංකු ගිණුම කියන පාඩම පිළිබඳව ඔයාලට පුළුල් නිරවුල් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා තව කොටසක් තියෙනවා. ඒකත් මම අනිවාර්යෙන්ම කරන්නම්. ඉතින් ඔයාලගේ දැනුමට මොනවාම හරි දෙයක් එකතු වුණා නම් ඔයාලා දන්නේ නැති මොනවාම හරි පුංචිම හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න, ඊට පස්සේ like එකක් දාන්න, comment කරන්න, තවත් ඔයා වගේ යාළුවොත් බලන්න share කරන්න. පරිස්සමින් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ඉක්මනටම හම්බෙමු.